කවුරුත් සාදුනාදයක් පවත්වන නැවත වතාවක් හොඳ නමස්කාරය තුන් වතාවක් කියන්න පන්සිල් සමාදන් වීම සඳහා बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि तिसरन शरण संपूर्णं पानातिपाता वेरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वेरमणि सिक्खापदं समादियामि मुसावादा वेरमणि सिक्खापदं समादियामि सुरामेरय मज्जपमा डट्टाना वेरमणि सिक्खापदं समादियामि तिसरनेन सद्दिं पंचशीलं धम्मं साधुकं सुरक्षितं कत्वा अपमादेन सम्पादितव्यम् गौरवनीय विहारस्थाने विहाराधिपतीන් වහන්සේ වරක් ප්‍රමුඛ සංඝරත්නයන් අවසරයි මාගේ ගුරු දේවෝත්තම අවසරයි වලල්ගොඩ චන්ද්‍රරත්න ස්වාමීන් වහන්සේගෙන් අවසරයි කල්යාණ මිත්‍ර අවසරයි බදුල්ලේ සූර්යරත්න ස්වාමීන් වහන්සේගෙන් අවසරයි සදා බුද්ධ සම්පන්න කාරුණික වාසනාවන්ත පින්වත්නි පින්වති අද දිනේදී මේ ස්ථානයේ මේ ආකාරයෙන් ධර්ම දේශනාවක් පැවැත්වීමට දැනට බොහෝ දිනකට පෙර මාගේ ගුරු දේවෝත්තම වන ලොකු ස්වාමීන් වහන්සේට බොහොම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් ආරාධනා කරමින් අද දිනේදී උන්වහන්සේ වෙනුවට මේ ස්ථානයට මේ හාමුදුරන් වහන්සේ බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් වඩම්වාගෙන
ධර්මදේශනාවක් පැවැත්වීමට සූදානම් වන්නේ අරමුණු කරගෙන තියෙන්නේ වෛද්‍ය හිරාන්දු සොයිසා මහතා ඇතුළු සිය පවුලට සෙත් පතා රැම්ලෝ ප්ලයි ආයතනයේ සේවක මහත්මීන් විසින් සංවිධායක මණ්ඩලය ප්‍රදේශවාසීන් හා සහාය දුන් සැමට සෙත් පතා තමයි පුණ්‍ය අනුමෝදනා පතා තමයි මේ ධර්ම දේශනාව සංවිධානය කරනු ලැබේ. ඉතින් ඒ සියලු දෙනාට අපි ධර්ම දේශනාව අවසානයේ පින් අනුමෝදනා කරනු ලබමු. එමනා අපි ධර්ම දේශනාව ආරම්භ කරමු. චිත්තේන නියති ලෝකේ චිත්තේන පරිකස්සති චිත්තස්ස එක ධම්මස්ස සබ්බේ වස මන්ව භූති. පින්වත්නි, චිත්ත සූත්‍රයේ බුද්ධයාණන් වහන්සේ දේශනා කරනවා සිතින්මයි ලෝකය හඳුන්වනු ලබන්නේ, සිතින්මයි ලෝකය හැඩතල නිර්මාණය කරනු ලබන්නේ. සිත කියන එකම ධර්මතාවයට තමයි සියල්ලෝම වසඟ වෙලා සිටින්නේ. සිත මොකද්ද මේ සිත කියන්නේ? අපි සාකච්ඡා කරමින් ධර්ම දේශනාව ගෙනියන්න බලමු. සිත කියන්නේ කුමක්ද? දන්න අය තේරෙන අය උත්තර දුන්නොත් හොඳයි. විඥානය. තව සිත. සිතක් තියෙනවද? කාටද සිතක් තියෙන්නේ? හැමෝටම තියෙනවා. පෙන්වන්න පුළුවන්ද? බෑ. එහෙනම් මොකද්ද සිත කියන්නේ? මමය මගේ කියන හැඟීම. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා දුරං ගමං ඒක චරං අසරීරං ගුහාසය. සිත කියන්නේ දුර ගමන් යන එකක්, තනිව හැසිරෙන එකක්, ශරීරයක් නැති එකක්, ගුහාවක වාසය කරන එකක්. කොහොමද සිත දුර ගමන් යන්නේ? ඔය සිත දුර ගමන් යන්නේ කොහොමද? ඔව් තනියෙන් තමයි යන්නේ. කොහොමද යන්නේ? ඕගොල්ලන්ට මෙහි ඉඳලා දිව්‍ය ලෝකය ගැන හිතන්න බැයිද? ඕගොල්ලන්ට මේ ස්ථානය ගැන හිතන්න බැයිද? ඒ සිතින් මේ ස්ථානය ගැන හිතන්නත් පුළුවන්, දිව්‍ය ලෝකය ගැන හිතන්නත් පුළුවන්. ඕගොල්ලන්ට දිබ්බ චක්කු තිබ්බොත් දිව්‍ය ලෝකේ දකින්නත් පුළුවන්.
දිබ්බ සෝත තිබුණොත් දිව්‍ය ලෝකේ හඬ අහන්නත් පුළුවන්. දැන් ඈත තියෙන අරමුණු ඕගොල්ලන්ට ගන්නත් පුළුවන්. ළඟ තියෙන අරමුණු ඕගොල්ලන්ට ගන්නත් පුළුවන්. මෙන්න මේකට කියනවා දුර ගමන් යනවා කියලා. ඔයගොල්ලන් ළඟ තියෙන දේ බලන්නත් පුළුවන්, දුර තියෙන දේ බලන්නත් පුළුවන්. ඔයගොල්ලන් ළඟ තියෙන දේ අහන්නත් පුළුවන්, දුර තියෙන දේ අහන්නත් පුළුවන්. දුරං ගම අසරීරං ශරීරයක් නැති එක දැනගන්න ඉස්සෙල්ලා අපි දැනගමු ඒක චර තනියමලු සිත හැසිරෙන්නේ සිත හැසිරෙන්නේ තනියමලු කොහොමද හිත තනියෙන් හැසිරෙන්නේ මත්තේ ඔය උපාසකම්මගේ ඇස් පේනවා. එයා පැත්තේ ඉන්න උපාසකම්මගේ ඇස් පේනවා. මත්තේ ගහන්නේ. මත්තේ ගහන්නේ. උපාසකම්මගේ ඇස් පේනවා. පේනවද? නැද්ද? පේනවා. කොහොමද දැනගත්තේ? කවුද අර උපාසකම්මට ඇස් පේනවද නැද්ද කියලා මහත්තයා දැනගත්තේ කොහොමද? මේ කන්නාඩියෙන් පේනවද නැද්ද කියලා දැනගන්න නම් දාලා බලන්න ඕනේ නේද? එහෙනම් අර උපාසකම්මට පේනවද නැද්ද කියලා දැනගන්න නම් ඒ උපාසකම්මගේ ඇස් දෙකෙන් බලන්න ඕනේ නේද? ඔව් ඒ උපාසකම්මගේ ඇස් දෙකෙන් බලන්න ඕනේ නේද? පුළුවන් උපාසකම්මට බලන්න. මහත්තයා පුළුවන් ඒ උපාසකම්මගේ ඇස් දෙකෙන් බලන්න. බෑ. එහෙනම් ඒ උපාසකම්මගේ පෙනීම ඒ උපාසකම්මට පමණමයි නේද? එහෙනම් පෙනීම තනියමයි නේද? තේරුණාද? ඒක චර. තමන්ගේ පෙනීම තමන්ට පමණමයි. තමන්ගේ ඇසීම තමන්ට පමණමයි. තමන්ගේ ගඳ දැනීම තමන්ට පමණමයි. තමන්ගේ රස දැනීම තමන්ට පමණමයි. තමන්ගේ ස්පර්ශ දැනීම තමන්ට පමණමයි. තමන්ගේ මතක් වීම තමන්ට පමණමයි. පැහැදිලිද? අසරීරා සිතට ශරීරයක් නැතිලු. කොහොමද සිතට ශරීරයක් නැහැ කියලා අපි දැනගන්නේ? ඔව් දැනගන්නේ කොහොමද අපි? පරීක්ෂා කරන්නේ කොහොමද? සද්ධායෙන් පුළුවන් දැනගන්න ශරීරයක් තියෙනවද නැද්ද කියලා. බුදුහාමුදුරු කියලා තියෙන නිසා විශ්වාස කරනවා. දැන් බුදුහාමුදුරු කාලාම සූත්‍රයේ කියනවා ශාස්ත්‍රවරයන් වහන්සේ වශයෙන් තමන් වහන්සේ කිව්වත් පිළිගන්න එපා කියලා. එතකොට කවුරුත් ඇස් පියාගන්න. දැන් ඇස්සල්ලා බලන්න. දැන් ඔය පෙනීම අතෙන් අල්ලලා ගන්න. පුළුවන් අල්ලන්න. පෙනීම අතෙන් අල්ලන්න පුළුවන්. ඇහැ අල්ලන්න පුළුවන්. රූපේ අල්ලන්න පුළුවන්. පෙනීම අල්ලන්න පුළුවන්.
කන අල්ලන්න පුළුවන්, ශබ්ද යන්ත්‍ර උපකරණ වලින් අල්ලන්න පුළුවන්, ඇසීම අල්ලන්න පුළුවන්. නාසය අල්ලන්න පුළුවන්, ගඳ උපකරණ වලින් අල්ලන්න පුළුවන්, ගඳ දැනීම අල්ලන්න පුළුවන්. දිව අල්ලන්න පුළුවන්, රස උපකරණ වලින් අල්ලන්න පුළුවන්, රස දැනීම අල්ලන්න පුළුවන්. කය අල්ලන්න පුළුවන්, ස්පර්ශ අල්ලන්න පුළුවන් උපකරණ වලින්, ස්පර්ශ දැනීම අල්ලන්න පුළුවන්. මොළය අල්ලන්න පුළුවන්, සිතුවිලි උපකරණ වලින් අල්ලන්න පුළුවන්, සිතුවිලි දැනීම අල්ලන්න පුළුවන්. මතක වීම අල්ලන්න පුළුවන්. දැන් සිත කිව්වේ දැනීමට නේද? දැනීම කාටවත් අල්ලන්න පුළුවන්. එහෙනම් ශරීරයක් තියෙනවද? දැනීමට ශරීරයක් තියෙනවද? පැහැදිලිද? දුර ගමන් යන එකක්, තනිව හැසිරෙන එකක්, ශරීරයක් නැති එකක්. ඊළඟට කියනවා වාසය කරන්නේ ගුහාවක. කොහෙද සිත වාසය කරන ගුහාව? තව මුළු ශරීරයම අරමුණු ගන්න වෙලාවට ඒ අරමුණු පහළ වෙන තැන නේද? ඒ කියන්නේ පේන විට ඇස කියන ආයතනය තුල නේද? ඇහෙනකොට කන කියන ආයතනය තුල නේද? ගඳ දැනෙනකොට නාසය කියන ආයතනය තුල නේද? රස දැනෙනකොට දිව කියන ආයතනය තුල නේද? ස්පර්ශ දැනෙනකොට කය කියන ආයතනය තුල නේද? මතක් වෙනකොට මොළය කියන ආයතනය තුල නේද? පැහැදිලිද කොහෙද වාසය කරන්නේ? හැබැයි සිත බවාංග වෙලා තියෙන්නේ නම් වස්තු රූපය ආශ්‍රිතව. අරමුණ ගන්න වෙලාවට ඒ අදාළ ආයතනේ පහළ වෙනවා. පැහැදිලිද? සිත කියන්නේ කුමක්ද කියලා? පැහැදිලි නැත්නම් නැවත අහන්න පුළුවන්. මොනවා හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් නැවත අහන්න පුළුවන්. චිත්තේන නියති ලෝකේ. ඔයගොල්ලන්ගේ සිත පහළ වෙන අවස්ථාවේදී ලෝකේම ගොඩනගෙනවද නැද්ද? සිතක් පහළ වෙන අවස්ථාවේ ලෝකේම ගොඩනගෙනවද නැද්ද? චිත්තේන පරිගස්සති. ලෝකේම සකස් කරලා දෙනවද නැද්ද? චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේ වසමන්නුභූති. මේ සිත කියන එකම ධර්මතාවයේ නේද ඕගොල්ලෝ වසඟ වෙලා ඉන්නේ. ලෝකේ කියලා වසඟ වෙලා ඉන්නේ මේ සිත කියන එකම ධර්මතාවයේ නේද? ඔයගොල්ලන්ට ඒක තේරුණාද කවදාවත්? තේරුණා අතුස්සන්න බා අප්පාද සිත කියන එකම ධර්මතාවය තමයි ලෝකයාම
ලෝක සත්‍යය මම වසඟ වෙලා ඉන්නේ. මෙන්න මේ සිත කියන එකම ධර්මතාවය හඳුනගන්න බැරුව, අවබෝධ කරගන්න බැරුව තණ්හා සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා තණ්හාය නියති ලෝකේ තණ්හාය පරිකස්සති තණ්හාය ඒක ධම්මස්ස සබ්බේ වස වන්නෝති. තණ්හාවෙන් තමයි ලෝකයම නිර්මාණය කරන්නේ. තණ්හාවෙන්ම තමයි ලෝකය හැඩතල නිර්මාණය වෙන්නේ. තණ්හාව කියන එකම ධර්මතාවයට තමයි සියලු සත්‍ය වසඟ වෙලා සිටින්නේ. කොහොමද තණ්හාවට ඕගොල්ලෝ වසඟ වෙන්නේ? කොහොමද තණ්හාවට වසඟ වෙන්නේ? උනේ කොහොමද කියලා දන්නේ නැහැ. දැන් ඕගොල්ලෝ පින් කරන්නේ ඇයි? පිළිගන්නවද? හැමෝම පිළිගන්නවද පින් කරන්නේ තණ්හාවට කියලා? දානෙ දෙන්නේ ඇයි? සීල් ගන්නේ ඇයි? භාවනා කරන්නේ ඇයි? පව් කරන්නේ ඇයි? පින් කරන්නේ, පව් කරන්නේ, දන් දෙන්නේ, සිල් රකින්නේ, භාවනා කරන්නේ තණ්හාවෙන්මයි. ඔයගොල්ලෝ දානයක් දෙනකොට දානයක් දෙන්නේ නැවත දිව්‍ය මනුෂ්‍යාත්ම භාව ලැබලා සුජාතා විසාකා උපාධක මහතුන් නම් අනේ පිටු සිටුතුමා බිම්බිසාර රජතුමා වෙලා දිව්‍ය මනුෂ්‍ය සැප විඳලා මෛත්‍රී බුද්ධ ශාසනයේ අවස්ථාවක් ලැබුණොත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන නිවන් දකින අරමුණින් නේද එහෙම නේද හැමෝම දන් දෙන්නේ සිල් රකින්නේ භාවනා කරන්නේ. මේ හාමුදුරුවෝ කියන්නේ කාටවත් දන් දෙන්න එපා, සිල් රකින්න එපා, භාවනා කරන්න එපා කියලා කියන්නේ නෑ. ඕගොල්ලෝ දන් දෙන්න බුදුහාමුදුරුවෝ කියනවා සුමනාවෙනි දන් දෙන්න, නැවත නැවතත් දන් දෙන්න. දෙවියන්ටත් බ්‍රහ්මයන්ටත් මනුස්සයන්ටත් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ටත් පින උපකාර වෙනවාමයි. හැබැයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ දන් දෙන්න, සිල් රකින්න, භාවනා කරන්න, නිවන අරමුණු කරගෙනම නිවනටම කපා ගන්න කියලා කියන්නේ. පුංචි දානයක් දුන්නත් පිඟාන සෝදලා වතුර ටික බහැරට විසි කරන අවස්ථාවෙත් ඕගොල්ලන්ට පුළුවන් මේ ඉඳුල් වතුර ටික ලෝක සත්‍යයට ආහාරයක් වේවා කියලා සිතලා පින් රැස් කරගන්න. දේශනාවේ සඳහන් වෙනවා ආත්ම භාව 50ක් සැප විපාක දෙන්න හේතු වෙනවා කියලා. මෙතනින් පටන් අරගෙන ඕගොල්ලන්ට පුළුවන් තිරිසන් සත්තුන්ට දානයක් දෙන්න පුළුවන්, දුස්සීල මිනිස්සුන්ට දානයක් දෙන්න පුළුවන්, සිල්වත් මිනිස්සුන්ට දානයක් දෙන්න පුළුවන්, අන්‍ය ශාසනික මිනිස්සුන්ට දානයක් දෙන්න පුළුවන්, මාර්ගඵලලාභීන්ට දාන දෙන්න පුළුවන්. මේ ආදි වශයෙන්
දානයන් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. සැප විපාක ලැබෙන. හැබැයි මේ සියල්ල ඕගොල්ලන්ට පුළුවන් නම් නිවන අරමුණු කරගෙනම කරන්න. ඒක තමයි කල යුත්තේ. පුංචි දානයක් දුන්නත් නිවන අරමුණු කරගෙන කරන්න. මල් පහන් පූජා කරත් නිවන අරමුණු කරගෙන කරන්න. ඒ තුල ඕගොල්ලන්ට මොනවා සිද්ධ වෙන්නේ? නිවන් පිණිස කරන ලද පිනක් බවට පත් වෙනවා. ඒ තුල ඕගොල්ලන්ට ධර්මය අවබෝධ කරන්න පහසු වෙනවා. පැහැදිලිද? සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං හේතං බුද්ධානුශාසනං. මොකක්ද ඒ කියන්නේ? මොකක්ද ඒ කියන්නේ මහත්තයා? සියලු පව්කම් වලින් අත මිදෙන්න. කුසලයෙන් උපසම්පන්න වෙන්න. සිත දමනය කරන්නද කියන්නේ? සිත පිරිසුදු කරන්නද කියන්නේ? සිත පිරිසුදු කරන්න. එයයි බුද්ධානුශාසනාව. එයයි බුද්ධ ශාසනය. දැන් කවුද සියලු පව්කම් අතහැරලා ඉන්නේ? කවුරු හරි පස්පව් කරන්නේ නැති අය අත උස්සන්න. පස්පව් නොකරන අය අත උස්සන්න. දස අකුසල් නොකරන අය අත උස්සන්න. කවුරුත් නැහැ. බෞද්ධ නොවන අය අත උස්සන්න. ඔක්කොම බෞද්ධනේ. ඔක්කොම බෞද්ධ. පස්පව් පහම කරනවා, දස අකුසල් 10ම කරනවා. නේද? දැන් බුදුහාමුදුරන්ගේ දේශනාව, සියලු බුදුවරුන්ගේ දේශනාව සබ්බ පාපස්සා කරනවා. සියලු පව්කම් නොකරන. කුසලස්ස උපසම්පදා. කුසලයෙන් උපසම්පන්න වෙන්න, සිත පිරිසිදු කරගන්න. එයයි බුද්ධානුශාසනාව. බුදුහාමුදුරුවෝ සම්මා දිට්ඨි දෙකක් වදාළා. ලෞකික සම්මා දිට්ඨිය, ලෝකෝත්තර සම්මා දිට්ඨිය. මේ ලෞකික සම්මා දිට්ඨියේදී යහපත් මිනිසුන් වශයෙන් ජීවත් වෙන්න අපිට බොහෝ දේ කියා දෙනවා. දන් දෙන්න, සිල් රකින්න, භාවනා කරන්න, පින් අනුමෝදන් කරන්න, වැදී උත්තන්ට වදින්න, පිළිය උත්තන්ට පුදන්න, මේ ආදි වශයෙන් බොහෝ යහපත් කටයුතු දේශනා කරනවා. මෙන්න මේ දේවල් නොකළ අපට කවදාකවත් නිවන් දකින්න නම් හම්බ වෙන්නේ නැහැ. පුළුවන්ද නිවන් දකින්න? සබ්බේ පුතජ්ජනා උම්මත්තක.
සියලුම පුතඥයින් උම්මත්තකයි කියන පිස්සු කියන. ඇයි එහෙම කියන්නේ? සියලු පුතඥයින් පිස්සු කියන ඇයි එහෙම කියන්නේ? ධම්මේන හීනා පසුබික් සමාන. ධර්මය දන්නේ නැත්නම් ධර්මයෙන් හීන නම් තිරස් තීන සතුන්ට සමානයි. මනුස්ස කියන එකේ තේරුම මොකක්ද? මනස උසස්. එහෙමද? මනුස්ස කියන එකේ තේරුම මනුස්ස කියන එකේ තේරුම මනස උසස් කළ හැකි. කොහොමද මනස උසස් කරන්නේ? කොහොමද මනස උසස් කරන්නේ? කුසලයේ යෙදিলা මොකක් වුණාමද මනස උසස් වෙන්නේ? සතුටු වුණා. එහෙමද? බුද්ධ ශාසනයේ පළවෙනි බෞද්ධයා කවුද? පළවෙනි බෞද්ධයා කොණ්ණඤ්ඤ. කොණ්ණඤ්ඤ තාපසයා තමයි පළවෙනි බෞද්ධයා. කොහොමද බෞද්ධයා කිව්වේ යාට? කොණ්ණඤ්ඤ තාපසයා තමයි පළවෙනි බෞද්ධයා. කොහොමද පළවෙනි බෞද්ධයා වුණේ කොණ්ණඤ්ඤ තාපසයා? අවබෝධයටපත් උනේ කොණ්ණඤ්ඤ තාපසයා. මොකක් වෙලාද අවබෝධයටපත් උනේ? ඔය හිත දමනය කරාම මොකද්ද වුණා කිව්වේ? ධම්සප්පවතුන් සූත්‍රයේ දේශනා කරනකොට මුලින්ම මොකද්ද උනේ? මොන ඥානයද? මොන ඥානයද පහළ වුණේ? ආසවක්කේ ඥානෙ පහළ වෙන්නේ රහත් වෙනකොටනේ. කොණ්ණඤ්ඤ තාපසයා මොකද්ද උනේ මුලින්ම? සෝවාන් ඵලයටපත් වුණාම තමයි කොණ්ණඤ්ඤ තාපසයා බෞද්ධයෙක් උනේ නේ. පළවෙනි බෞද්ධයා උනේ කොණ්ණඤ්ඤ තාපසයා සෝවාන් වෙලා නේද? එහෙනම් මනස උසස් වෙන්නේ කොයි අවස්ථාවේද? සෝවාන් ඵලයටපත් වුණාම. එතෙක් මනසින් උසස්ද? එතෙක් අම්මා තාත්තා මරන්න බැයිද? එතෙක් සංඝ ભેදේ කරන්න බැයිද? එතෙක් රහතන් වහන්සේලා මරන්න බැයිද? එතෙක් බුදුන්ගේ ලේසලවන්න බැයිද? එතෙක් ඕනෑම පුතඥ පුජ්‍යලයකට ආනන්තරීය පාප කර්ම කරන්න පුළුවන්. සෝවාන් ආර්යයන් වහන්සේ කෙනෙක්ගෙන් පමණයි ආනන්තරීය පාප කර්ම සිද්ධ වෙන්නේ නැත්තේ. සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල ලාභීන්ගෙන් පමණයි පංච ආනන්තරීය පාප කර්ම සිද්ධ නොවෙන්නේ.
එහෙමනම් සෝවාන් වුණ කෙනෙක් තමයි බෞද්ධයෙක් වෙන්නේ. සෝවාන් වුණ කෙනෙක් පස්පව් කරන්නේ නැහැ. සෝවාන් වුණ කෙනෙක් දස අකුසල් කරන්නේ නැහැ. ඒක නිසා තමයි මෙතන කාටවත් අත උස්සන්න බැරි වුණේ. පස්පව් කරන්නේ දස අකුසල් කරන්නේ කියලා. පුතත්ජන සියලු දෙනාගෙන් ඔය සියල්ල සිද්ධ වෙනවා. සිල් ගත්තත් සමාදන් සීලයක් තුල සීලය කැඩෙන්න පුළුවන්. නමුත් මාර්ගඵල ලාභියෙකුට අරියකාන්ත සීලය පවතිනවා. උන්වහන්සේලාට සිල් කැඩෙන්නේ නැහැ. ඒක නිසා උත්සාහවත් වෙන්න. දන් දෙනකොට, සිල් රකින්නකොට, භාවනා කරනකොට, සියලු පින්කම් කරනකොට නිවන් පිණිසම පින්කම් කරගන්න. නිවන් පිණිසම පින්කම් කරගෙන අඩුම තරමින් මේ දුර්ලභව ලැබපු මනුෂ්‍යාත්ම භාවයේදී සෝවාන් ඵලයටවත් පත් වෙන්න උත්සාහ කරන්න. එසේ නොමැති වුණොත් අපි කොහේ යයිද දන්නේ නැහැ. තේරෙනවා චුරිතාලට. දුර්ලභ මනුෂ්‍යාත්ම භාවයක් ලැබුණේ. බුදුහාමුදුරුවෝ මොකද්ද කියන උපමාව? කන කැස්බෑවෙක් වියසිදුරෙන් අහස බලන්නාසේ. කන කැස්බෑවෙකුට මුහුදේ ඉන්න කන කැස්බෑවෙකුට කවදාකවත් වියසිදුරෙන් අහස බලන්න පුළුවන්ද? පුළුවන්ද? මොකද්ද වියසිදුර කියන්නේ? නගුල බදින වියදණ්ඩ. වියදණ්ඩේ මැද තියෙනවා සිදුරක්. මේ සිදුර ළඟින් තමයි වියදන්න කැරෙන්නේ බොහෝ විට. මේ කැඩුන වියදණ්ඩ ගොවියා කුඹුරේ දාලා ආවොත් මේක වේව කන්න පුළුවන්. වතුරට දිරලා යන්න පුළුවන්. එසේ නොමැතුව ඇලකට ගිහිල්ලා, ඔයකට ගිහිල්ලා, ගඟකට ගිහිල්ලා, මූදට ගිහිල්ලා මේ කෑලි දෙක කොහේ යයිද? එසේ දෙපසට යන කෑලි දෙක යම් දවසක එකට සම්බන්ධ වෙයිද? එසේ සම්බන්ධ වුණත් එදාට කන කැස්බෑවට ඔය සිදුරට හිස තියන්න පුළුවන් වෙයිද? එසේ හිස තිබ්බත් එදාට පොය දවසක් වෙයිද හඳ බලන්න? එසේනම් එවැනි දුර්ලභ වූ ලැබපු මේ මනුෂ්‍යාත්ම භාවයේදී අපි අඩුම තරමේ සෝවාන්වත් වෙන්නේ නැතුව මැරුණොත් කොහේ යයිද? ආයේ කවදාකවත් අපිට මනුෂ්‍යාත්ම භාවයක් ලැබෙයිද? ඒක නිසා සසර බියකරුවේ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මනුෂ්‍ය ආත්ම භාවයක් ලබලා නැවත තිරිසන් ආත්ම භාවයකට ගියොත් මෙහි බුදුවරු පහළ වෙලා පිරිනුවම් පානවා. අපට කල්ප ගානකට එන්න හම්බෙන්නේ නැහැ. යම රජුරෝ කියනවලු ඊයේත් බුදු කෙනෙක් පහළ වෙලා පිරිනුවම් පෑවා, අදත් බුදු කෙනෙක් පහළ වෙලා පිරිනුවම් පෑවා, හෙටත් බුදු කෙනෙක් පහළ වෙලා පිරිනුවම් පානවා. හැබැයි අපට එන්න හම්බෙන්නේ ඒ තරම් නිරේ ආවුස දිගයි. මෙහෙ බුදුවරු පහළ වෙලා පිරිනුවම් පෑවත් නිරේ නිදහස් වෙන්නේ.
ඒක නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ලෞකික ආර්ය අෂ්ටාංග මාර්ගයේදී දන් දෙන්න, සිල් රකින්න, භාවනා කරන්න, පින් අනුමෝදන් කරන්න, වැඩි උත්තම වදින්න, පිළි උත්තම පුදන්න කියන මෙන්න මේ යහපත් කටයුතු කරගෙන එන කෙනෙකුට තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති වෙන්නේ. කොහොමද සම්මාදිට්ඨිය ඇති වෙන්නේ පුතා? නිවැරදිව නිවැරදි දැක්මක් ඇති වෙන්නේ කොහොමද? දකින්න ඕනේ කියලා හිතවිල්ලක් තිබුණු පමණින් දකින්න පුළුවන්. කොහොමද දෙන්නේ කියලා තමයි. දාන සීල භාවනා කරන්න ඕනේ. කරගෙන යනකොට තමයි මේ සම්මාදිට්ඨියටපත් වෙන්නේ. ඒ සම්මාදිට්ඨියටපත් වෙන්නේ කොහොමද කියලා තමයි අහන්නේ. ලෞකික සම්මාදිට්ඨිය ඇති කරගත් කෙනෙකුට තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති වෙන්නේ. දැන් ලෞකික සම්මාදිට්ඨිය තමයි ඔය දාන සීල භාවනා අයිති වෙන්නේ. ලෝකෝත්තර සම්මාදිට්ඨියටපත් වෙන්නේ කොහොමද කියලා අහන්නේ. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං. දුක දැනගත යුතුයි. දුකට හේතුව දැනගත යුතුයි. දුක නිරුද්ධ කළ හැකි එකක් කියන එක දැනගත යුතුයි. මාර්ගය දැනගත යුතුයි. දුක නිරුද්ධ කරන මාර්ගය දැනගත යුතුයි. මොකද්ද දුක? හැමදේම දුක. හැමදේම දුකයි තමයි. දැන් බුදුහාමුදුරුවෝ කියනවානේ දුක් ටිකක්. ජාති ජරා මරණ ව්‍යාධි ජාති ජරා මරණ ව්‍යාධි ප්‍රියං වෙන්වීම අප්‍රියං එක්වීම කැමති දේ නොලැබීම මේ විදිහට දුක් ටිකක් තියෙනවනේ. මේවා තමයි කායික සහ මානසික දුක්. මේ දුක් විඳින්න හේතුව මොකක්ද? උපදින්නේ මැරිච්ච නිසා මැරෙන්නේ. නේද? ලෙඩ වෙන්න වාසියට යන්නේ. ඉපදිච්ච නිසා මැරෙනවා, මැරිච්ච නිසා උපදින. ඒ හරි ලේසියි. ඈ? ඔව්. වයසට යන්නේ, ලෙඩ වෙන්නේ, ප්‍රියයන් වෙන්නේ, අප්‍රියයන් එක් වෙන්නේ, කැමති විදිහට නොලැබෙන්නේ ඉපදුන නිසානේ. ඉපදුනේ තණ්හාව නිසා. මොනවද කරේ? මොනවාද සංස්කාර? පුඤ්ඤා විසංකාර, අපුඤ්ඤා විසංකාර. මේකේ කර්ම නේද? උපතට හේතුව කර්ම නේද? කර්ම කරන්නේ නොදන්නාකම නිසා. ද ආසාව නිසා. ආසාවෙන් හින්දානේ කළේ.
ආසා කළේ ආසා කරන දේවල් ගැන ඇත්ත නොදන්නාකම නිසා නේද? ආසා කරන දේවල් වල ඇත්ත මොකක්ද? දැන් මහත්ය වැඩියෙන්ම ආස කාටද? තමන්ට. ඊළඟට දැන් තමන් කියලා හිතාගෙන ඉන්නේ මොකටද? තමන් කියලා හිතාගෙන ඉන්නේ මොකටද? මම කියලා හිතාගෙන ඉන්නේ මොකටද? කුණප කොට්ටාස 32කට. ඒ කියන්නේ කයට. ඒක කය කොහොමද හැදුනේ? ඔය කාය පෝෂණය වුණේ ආහාරයෙන් නේද? ආහාර කොහෙන්ද ලැබුණේ? පරිසරයේ මොනවාගෙන්ද? ගස්වැල් වලින්. ගස්වැල් කොහොමද හැදෙන්නේ? බීජ කොහොමද හැදෙන්නේ? ගස්වැල් වෙන්නේ කොහොමද? ගස්වැල් හැදෙන්න නම් මහ පොළොවේ පස් ඕනෙමද නැද්ද? වතුර ඕනෙමද නැද්ද? හිරු එළිය ඕනෙමද නැද්ද? වාතය ඕනෙමද නැද්ද? පස් වතුර හිරු එළිය වාතය නැතුව ගස්වැල් හැදෙයිද? දැන් පස් වතුර හිරු එළිය වාතය එකතු වෙලා නේද ගස්වැල් හැදුනේ? දැන් මේ ගස්වැල් කාලයක් පැවතිලා අමුයෙන් හෝ දිරාපත් වෙලා හෝ පොළොවට පතිත වෙනව නේද? පතිත වෙලා ටික දවසක් ගියාම මොකද වෙන්නේ? දිරලා විනාශ වෙලා මොනවාද ඉතුරු වෙන්නේ? වතුර වෙන් වෙලා යනවා, වාතය වෙන් වෙලා යනවා, හිරු එළිය වෙන් වෙලා යනවා, පස් ටිකක් ඉතුරු වෙනවනේ. දැන් මුලින් සකස් වුණේ පස් වතුර හිරු එළිය වාතයෙන් නම් අවසානයේ පත් වෙන්නේ පස් වතුර හිරු එළිය වාතයේ බවට නම් මැද්දේ ගස්වැල් තියෙන්න පුළුවන්. එහෙනම් මොනවද තියෙන්නේ? පස් වතුර ගිනි සුලන්නේ තියෙන්නේ. ගස්වැල් කියන්නේ. ගස්වැල් කියන්නේ පස් වතුර ගිනි සුලන්නේ නේද? එහෙම නේද? දැන් කලය හැදෙන්නේ මෙටියෙන් නම් කලයේ තියෙන්නේ මොනවද? මෙටි. දැන් ගස්වැල් වලින් නම් ආහාර හැදෙන්නේ ගස්වැල් හැදිලා තියෙන්නේ පස් වතුර ගිනි සුළං වලින් නම් ආහාර මොනවද? ඒත් පස් වතුර ගිනි සුළං නේද? ප්‍රධාන වශයෙන් පස් නේද? දැන් ඔය දරුවෙක් හම්බෙන්නේදී අම්මා ආහාර ගන්නව නේද? ගන්නව නේද? මොනවද ඒ අරන් තියෙන්නේ? මොනවද අරන් තියෙන්නේ? පස් වතුර ගිනි සුළං නේද? දැන් ඔය ආහාරයෙන් මේ දරුවා නිර්මාණය වෙනවා. දැන් කලේ හැදෙන්නේ මැටියෙන් නම් කලේ තියෙන්නේ මොනවද? දරුවා කියන්නේ මොනවද? මැටි ටිකක් නේද? දැන් ඔය මැටි කොට මාස 9ක් මව් කුසේ සිට බිහිවීමෙන් අනතුරුව කාලයක් ජීවත් වෙලා මැරෙනව නේද?
මරුණාට පස්සේ මොකද කරන්නේ? ඔව් වල දැම්මොත් මොකද වෙන්නේ? පස් වෙනවනේ. උච්චලා දැම්මොත් ඒ තරු ටික පසට එකතු වෙනවනේ. එහෙනම් මුලින් සකස් වෙන්නේ පස් වලින් නම් අවසානයේ පත් වෙන්නේ පස් බවට නම් දැන් උතන මොනවද තියෙන්නේ? වතුර හිරුවෙලිය වාතයේ එකතු වෙච්ච පස් ටිකක් නේද? දැන් ඔය කය නඩත්තු කරන්න කොච්චර වියදම් කරනවද? ඔය පස් කොට නඩත්තු කරන්න කොච්චර වියදම් කරනවද? දැන් අනාගතේ කසාද බඳින්නේ දැන් කසාද බඳලා නැහැ නෑ අනාගතේ කසාද බඳින්නේ මොකක්ද? පස්කොඩ කසාද බඳගෙන අවුරුද්දක් විතර ගියාම ආයි තව පස්කොඩක් එකතු වෙනවා නේ. දැන් ගෙදර ඉන්න ඔක්කොම කවුද? පස්කොඩ වල දැන් අද ගෙදර ගිහිල්ලා බලන්න මොනවද? ගෙදර ගිහිල්ලා බලන්න මොනවද? ඒතර මෙතෙක් කල් ඕගොල්ලෝ නොදන්නා කමින් ආසා කරලා තියෙන්නේ මොනවටද? මොනවටද ආසා කරලා තියෙන්නේ? පස් වතුර ගිනි සුළං වලට විශේෂයෙන් පස් වලට අම්මා කියලා ආස කරේ පස් කොටකට තාත්තා කියලා ආස කරේ පස් කොටකට දරුවෝ ඥාති වස්තු කියලා ආස කරලා තියෙන්නේ පස් කොටවල් වලට. ඕගොල්ලෝ හිතාගෙන ඉන්නවා මෙතන අම්මා ඉන්නවා මෙතන තාත්තා ඉන්නවා මෙතන දරුවා ඉන්නවා ඥාතියා ඉන්නවා. හැබැයි හිතාගෙන ඉන්නේදී උතන නෑ. ඉන්නවද? ඔයගොල්ලෝ හිතාගෙන ඉන්නදී තියනවද උතන? අම්මා දෙන්නේ පස්කොඩක්. තාත්තා දෙන්නේ පස්කොඩක්. දරුවා දෙන්නේ පස්කොඩක්. හැබැයි සම්මතයේ අපි නමක් දාගෙන ඉන්නවා දරුවා කියලා අම්මා කියලා තාත්තා කියලා. නමුත් එතන මූලද්‍රව්‍ය මොකක්ද? ඒ මූලද්‍රව්‍ය නොදැන නේද ඔයගොල්ලෝ ආස කරන්නේ? මූලද්‍රව්‍ය දැනගත්තා නම් ඔයගොල්ලෝ ආස කරනවද? තියෙන දේ ඇත්ත යථාර්ථය දැනගත්තා නම් ඕගොල්ලෝ ආසා කරනවා. ආස කරනවද? මම මේ කියන්නේ අම්මා තාත්තට සලකන්න එපා කියන එක නෙවෙයි. දරුවන්ට සලකන්න එපා කියන එක නෙවෙයි. ඥාතීන්ට සලකන්න එපා කියන එක නෙවෙයි. මෙන්න මේ යථාර්ථය දැනගෙන කරන්න. අපි අම්මා තාත්තා ස්වාමි භාර්යා දරුවෝ ඥාති කියලා යම් යම් පැනවීම් පනවගෙන හිටියට එහෙම දේවල් ලෝකයේ නෑ. හැබැයි එහෙම දේවල් ලෝකේ නෑ කියලා අම්මා තාත්තට සලකන්නේ නැතුව හිටියොත් මොකක් වෙයිද? ස්වාමියාට භාර්යාවට දරුවන්ට ඥාතීන්ට සලකන්නේ නැතුව හිටියොත් මෙන්න මේ යථාර්ථය දැනගෙන ඒ දේවල් සිද්ධ කරන්න. දැන් මේ ආකාරයෙන් බොහෝ දුරට ලෞකික සම්මාදිට්ඨියේදී තමන්ගේ කය ගැන කෑලි 32ක් වශයෙන් සතර මහා ධාතු වශයෙන් පඨවි ආපෝ තේජෝ වායෝ වශයෙන් සුද්ධාෂ්ටක වශයෙන් බෙදා වෙන් කරලා පෙන්නනවා.
මෙතන සත්‍යයේ පුජ්‍යලේ ද්‍රව්‍යයක් වස්තුවක් නැහැ කියලා. අපි මේ සංකල්ප ටිකක් දාගෙන සංඥා ටිකක් දාගෙන අප රැවටිලා ඉන්නේ. මෙන්න මේක හොඳට තේරුම් ගන්න. අපි සිතින් සිතාගෙන ඉන්නවා මෙහෙම දෙයක් කියලා. මෙතන අම්මා ඉන්නවා කියලා. අම්මගේ ලෝකේ අපිට සන මාත්‍රයක් තුල ගොඩනගෙනවා. චිත්තේන නියති ලෝකේ සිතක් ඇති වෙන සන මාත්‍රයකදී ලෝකේ නිර්මාණය වෙනවා. අම්මා කියන ලෝකය අම්මා නිර්මාණය වෙනකොට මුළු ලෝකෙම නිර්මාණය වෙනවා. සන මාත්‍රයක් තුල මෙන්න මේ සන මාත්‍රයක් තුල නිර්මාණය වෙන ලෝකය නැවත වේගයෙන් නිර්මාණය වෙනකොට අපට පවතින ලෝකයක් ලැබෙනවා. චිත්තේන නියති ලෝකේ මැවෙන ලෝකයක් අපට හම්බ වෙනවා. අම්මා තාත්තා ස්වාමි භාර්යා දරුවෝ ඥාති වස්තු ද්‍රව්‍ය කියලා අපට හම්බ වෙන්නේ මැවෙන ලෝකයක්. මේ මැවෙන ලෝකයකට අපි වසඟ වෙලා ඉන්නවා. අපිට තේරෙන්නේ මේක මැවෙන ලෝකයක් කියලා. ඇයි අපි ඉන්නේ නොදන්නාකමින් අවිද්‍යාවෙන්. මෙන්න මේ අවිද්‍යාව විද්‍යාවක් බවට පත් කරගත්තොත් ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මේ මැවෙන ලෝකයෙන් මිදෙන්න. මේ මැවෙන ලෝකයෙන් මිදෙන්නේ ලෝකේ අතහැරලා නෙමෙයි. මේ ලෝකයේ ඇත්ත දැනගෙන. අම්මා තාත්තා ස්වාමි භාර්යා දරුවෝ ඥාති අතහැරලා නෙමෙයි ලෝකයෙන් මිදෙන්නේ මේ සියල්ලේ ඇත්ත දැනගෙන. මේ මෑතකදී මට එක පුද්ගලයෙක් කිව්වා ස්වාමීන් වහන්සේ මම දැන් නිදහස්. මම ඇහුවා කොහොමද නිදහස් වුනේ? මම දරුවෝ ටික අම්මට බාර දුන්නා. නෝනට ගෙදර යන්න කිව්වා. රස්සාවෙන් අස්සුණා. ගෙදර වික්කා. මම දැන් නිදහස්. මට දැන් ඕනේ තැනක ගිහිල්ලා බණක් භාවනා කරලා නිවන් දකින්න පුළුවන්. මං කිව්වා මහත්තයෝ ඔයාට කවදාවත් නිවන් දකින්න බෑ කියලා. පුළුවන්ද එහෙම නිවන් දකින්න? මෙන්න අපේ බෞද්ධයෝ අල්ලගෙන තියෙන තැන. ධර්මයේ හරිතෙනින් අල්ලගත්තේ නැත්තම් බුදුහාමුදුරුවෝ දේශනා කළ ධර්මයේ නාගයෙකුට සමානයි. නාගයාගේ නැට්ටෙන් ඇල්ලුවත් නාගයා දෂ්ට කරනවා. නාගයාගේ කඳ මැදින් ඇල්ලුවත් නාගයා දෂ්ට කරනවා. එහෙනම් හරිතෙනින් අල්ල ගන්න ඕනේ, ඔළුව ළඟින්ම අල්ල ගන්න ඕනේ. බුදුහාමුදුරුවෝ නිවන් දකින්න ධර්ම දේශනා කළේ සියල්ල අතහැරපු අයට නෙවෙයි. අම්මා තාත්තා ස්වාමි භාර්යා දරුවෝ ඥාති වස්තු ද්‍රව්‍ය අතහැරපු අයට බණ දේශනා කළේ නෑ. ලෞකිකව තියෙන දේවල් තිබුදේ අවබෝධයෙන් අතහරින ධර්මයක් බුදුහාමුදුරුවෝ දේශනා කළේ. අම්මා තාත්තා ස්වාමි භාර්යා දරුවෝ ඥාති වස්තු අතහැරලා කැලේකට ගිහිල්ලා නිවන් දකින්න ඕන කියලා කැලේකට ගියාට කවදාවත් එයාට නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. හැබැයි ඔය සියල්ල තියාගෙන නිවන් දකින්න පුළුවන් ක්‍රමයක් තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. එදා අනේපිඩු සිටුතුමා සෝවාන් වුණා. විසාකාව සෝවාන් වුණා. කුංජුත්තර දාසියක් වෙලා සෝවාන් වුණා. බාහ්‍ය දාරුසීරිය රහත් වුණා. සන්තති ඇමතියා රජ ඇඳුමින් රහත් වුණා.
සියල්ල අතහැරලා කැලේට ගියාට නම් ඕක වෙන්නේ නැහැ. ඒක නිසා අවබෝධයෙන් අතහරින ක්‍රමවේදයක් තමයි බුදුහාමුදුරු දේශනා කළේ. මෙන්න මේ ලෝකයේ ඇත්ත ඇති සැටියෙන් දැනගන්න, යථා භූත ඥාන දර්ශනය ඇති කරගන්න. මෙන්න මේ යථා භූත ඥාන දර්ශනය ඇති කරගන්නකොට එයා දුක පිළිසිඳ දකිනවා. දුකට හේතුව තණ්හාව නැති වෙනවා. තණ්හාව යෙදෙන්න භූමිය නැති වෙනවා. දුක්ඛ නිරෝධයටපත් වෙනවා. මාර්ගය සාක්ෂාත් වෙනවා. මාර්ගය සම්මා දිට්ඨියටපත් වෙනවා. පැහැදිලි? ප්‍රශ්නයක් තියෙනවද? තියෙනවනේ? ප්‍රශ්නයක් තියෙනව නේද? ඈ? කොහොමද අපි අවබෝධයටපත් වෙන්නේ? ලෝකයේ ඇත්ත ඇති සැටියෙන් දකින්න වෙනවා. මොකද්ද මේ ලෝකයේ ඇත්ත? මොකද්ද අනිත්‍යයි කියන්නේ? වෙනස් වෙනවා. කොහොමද වෙනස් වෙන්නේ? ඒ කියන්නේ අම්මා වයසට යනවා. එතකොට දුකයි. අම්මා ලෙඩ වෙනවා. එතකොට දුකයි. හොඳින් හිටපු අම්මා ලෙඩ වෙනකොට දුකයි. වැඩි වයසක් නැතුව හිටපු අම්මා වයසට යනකොට දුකයි. ඕක මුස්ලිම් මිනිස්සු දන්නේ නැද්ද? ක්‍රිස්තියානි මිනිස්සු දන්නේ නැද්ද? ඉතින් ඒගොල්ලත් අනිත්‍ය දන්නවා. ඇයි? ඒගොල්ලෝ දන්නේ නැද්ද අම්මා හොඳට හිටපු අම්මා ලෙඩ වුණා කියලා? එතකොට ඒගොල්ලෝ අනිත්‍යයි කියලා දන්නවා. ගලපන්න දෙයක් නැහැ. ඉතින් හොඳට හිටපු අම්මා ලෙඩ වුණා. අනිත්‍ය වුණා. හොඳට හිටපු අම්මා වයසට ගියා. අනිත්‍ය වුණා. අද හිටපු අම්මා හෙට මරණයටපත් වෙනවා. අනිත්‍ය වුණා. ඒගොල්ලෝ දන්නවා. බුදුහාමුදුරු දේශනා කරනවා අනිත්‍ය නිවනට දොරටුවක් කියලා. එහෙනම් අනිත්‍ය කියන්නේ බොහොම ගැඹුරු එකක්. අම්මා හොඳින් ඉඳලා වයසට යනවා. අම්මා ඉපදිලා ටික කාලයක් ජීවත් වෙලා මැරෙනවා. හොඳට හිටපු අම්මා ලෙඩ වෙනවා. මේ අනිත්‍යත් ලෝකයේ අනිත්‍යයක් තමයි. හොඳට තිබුණු ගස් වැල් මැලවිලා දිරලා විනාශ වෙලා යනවා. ඒකත් අනිත්‍යයක් තමයි. දැන් ඔය අනිත්‍ය බෝධිසත්වෝ දැක්කේ නැද්ද? දුෂ්කර ක්‍රියා කරන අවස්ථාව. ගස් වැල් කඩලා ගැඩිලා බිඳිලා විනාශ වෙලා යනවා දැක්කේ නැද්ද? උන්වහන්සේගේ කයම හොඳට තිබ්බ කය වැහැරිලා යනවා දැක්කේ නැද්ද උන්වහන්සේ? එහෙනම් ඒ අනිත්‍ය තුල උන්වහන්සේට නිවන් දකින්න පුළුවන් වුණා නෑනේ. නෑ අනිත්‍ය කියන්නේ බොහොම ගැඹුරු එකක්. අනිත්‍ය ගැන බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අභිධර්මයේ සංගිලික ප්‍රකාරණේ රූප කාණ්ඩේ. අත්ථභාව පරියාපන්නෝ අහුත්තා සම්භූතා හුත්තා නභවිස්සති. ආත්ම භාව පරියෝපන්නව නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන. ඔකාරියට මේ වගේ එකක්. මේ අත් දෙකේ මුකුත් නැහැ නේද?
මේ අත් දෙකේ මුකුත් නැහැ. දැන් මොකුත් ඉතුරු නැහැ නේද? මොකුත් නැහැ නේ. එහෙනම් මුලින් තිබ්බෙත් නැහැ. අගින් ඉතුරුත් නැහැ. මැද්දේ ශබ්දයක් ඇහුණා නේ. දැන් නොතිබීම ශබ්දය හටගෙන ඉතුරු නැතුවම නැති වුණා නේ. ආන් ඒකට කියනවා අනිත්‍යයි කියලා. නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවට කියනවා අනිත්‍යයි කියලා. මේ අතේ පන්දමක් තියෙනවා. වේගයෙන් කරකවන. ගිනි රවුමක් පේනවනේ. නවත්තනවා. ගිනි රවුම ඉතුරුද? මොලෙන් තිබ්බද ගිනි රවුම? අතේ පන්දර තියෙන වෙලාවේ තිබුණාද? මේ වේගයෙන් කරකවනකොට ගිනි රවුමක් තිබුණා නේද? නවත්තනකොට එහෙනම් නොතිබීම හටගත්තා නේද? ඉතුරු නැතුවම නැති වුණා නේද? යද නිච්ඡං තන් දුක්ඛං. යමක් අනිත්‍ය නම් එය දුකයි. මොකද්ද දුකයි කියන්නේ? ගිනි රවුමක් තිබුණාද? එහෙනම් මොකක්ද දැක්කේ? මොකද්ද දැක්කේ? පන්දම් කරකවනකොට හොඳට දැකලා ඇති ඕගොල්ලෝ. වේගයෙන් පන්දම කරකිනකොට ගිනි රවුමක් පේනවා. මේ ගිනි රවුම තියෙනවද? දැන් මුලින් තියෙන්නේ මොකද්ද? පන්දමනේ. අවසානයේ ඉතුරු වෙන්නේ මොකද්ද? පන්දමනේ. මුලයි අගයි සමාන නම් මැද අසමාන වෙන්න පුළුවන්. එහෙනම් මැද මොකද්ද තිබ්බේ? පන්දම විතරයි නේද තිබ්බේ. එහෙනම් මුලත් පන්දම නම් මැදත් පන්දම නම් අගත් පන්දම නම් ගිනි රවුම ඇත්තක්ද? ගිනි රවුම බොරුවක් නේ. එහෙනම් ගිනි රවුම තිබ්බේ නෑ නේද? එතන තිබ්බේ පන්දම විතරයි නේද? ඕගොල්ලෝ වේගය නිසා රැවටුණා නේද තියෙනවා කියලා. මෙන්න මේකටයි දුක කියන්නේ. හිස් බවක් තියෙන්නේ ඕගොල්ලෝ රැවටෙනවා තියෙනවා කියලා. හැමෝම ස්පියා ගන්න. දැන් මොකුත් පේන්නේ නෑ නේද? දැන් ඇස්සරලා බලන්න. දැන් පේනවා නේද? දැන් ස්පියා ගන්න. දැන් මුලින් ස්පියාගෙන හිටපු වෙලාවේ මොකුත් තිබ්බේ නෑ නේද? දැන් අගින් ස්පියාගෙන ඉන්න වෙලාවේ මොකුත් නෑ නේද? ඔයගොල්ලෝ ඇස්සරපු වෙලාවේ මොකුත් තිබ්බද එහෙනම්? මුලින් තිබ්බේ නැත්තම් අගින් තිබ්බේ නැත්තම් මැද්දේ තිබුණාද? තිබුණාද මැද්දේ? එහෙනම් ඔයගොල්ලන්ට පේන්නේ ඇත්තද බොරුද? ඇහෙන්නේ ඇත්තද බොරුද? ගඳ කියලා දැනෙන්නේ ඇත්තද බොරුද? රස කියලා දැනෙන්නේ ඇත්තද බොරුද? ස්පර්ශ කියලා දැනෙන්නේ ඇත්තද බොරුද? මතක් වෙන්නේ ඇත්තද බොරුද? යමක් අනිත්‍ය නම් එය දුකයි. එහෙනම් නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවට අනිත්‍ය කිව්වේ. මුලිනුත් නැත්තම් අගිනුත් නැත්තම් මැද්දෙත් නෑ. ඒකටයි දුක කිව්වේ. ඕගොල්ලෝ තියනවා කියලා ගත්ත නිසා නේද ඕගොල්ලන්ට දුක එන්නේ. මොනවාද ඕගොල්ලෝ තියනවා කියලා ගත්තේ? සත්ත්ව පුජ්‍යල ද්‍රව්‍ය වස්තු. යමක් අනිත්‍ය නම් එය දුකයි. යමක් අනිත්‍ය දුක්ඛ නම් එය අනාත්මයි. නම් සත්ත්ව පුජ්‍යල ද්‍රව්‍ය වස්තු වලින් ශූන්‍යයි. ඒකටයි අනාත්ම කියන්නේ.
බොහොම ගැඹුරු නේද අනිත්‍ය දුක්ඛ අනාත්ම. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා මුලින්ම දේශනා කරපු ගාථාව. නහි සීල වෘතං හේතු උප්පජ්ජය තථාගතේන අට්ඨකරා තීනිපදා සම්බුද්දේන ප්‍රකාශිතා. සීල වෘත කියා දෙන්න නෙවෙයි බුදුවරු ලෝකයට පහළ වෙන්නේ. අකුරු 8යි පද 3යි කියා දෙන්න. අනිත්‍ය දුක අනත අකුරු 8යි පද 3යි. මුළු බුද්ධ දේශනාවම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන පද 3ට කෙටි කර දෙයි නේද? ඒක කොච්චර ගැඹුරුද? ඒක මුස්ලිම් ශාසනයේ තියෙනවද? ක්‍රිස්තියානි ශාසනයේ තියෙනවද? ඒක තියෙන්නේ බුද්ධ ශාසනයේ විතරයි. පැහැදිලිද? චුරු පුතා. කාට හරි මොනවා හරි ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න නේද පුතා? ඔය පිටිපස්සේ ආයේ ප්‍රශ්න තියෙනවද මොනවා? නීතිඥ මාත්‍යට එහෙම කාට හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. යමක් අනිත්‍ය දුක නම් ඒක අනාත්මයි. ඒ කියන්නේ නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා නම් ඒක අනිත්‍යයි. නොතිබීම හටගෙන ඉතුරු නැත පන්දමේ උපමාව ගත්තොත් මේ අතේ පන්දම තියෙනවා වේගයෙන් කරකවනවා ගිනි රවුමක් පේනවා නවත්තනවා ගිනි රවුම ඉතුරු නෑ නේද? එහෙනම් නොතිබීම හටගත්තා ඉතුරු ගිනි රවුම නවත්තනකොට ඉතුරු නැතුවම නැති වුණා. එහෙනම් අනිත්‍යයි. හරි? යමක් අනිත්‍ය නම් ඒ දුකයි. දැන් මුලින් තිබ්බෙත් පන්දම විතර නම් අගින් තිබ්බෙත් පන්දම විතර නම් මැද්දේ තිබිලා තියෙන්නේ පන්දම විතරයි නේද? වේගය නිසා නේද රැවටුනේ රවුමක් කියලා. තේරුණේ නැද්ද? දැන් මේක හිමින් කරකවුවා නම් පන්දම විතරයි නේද තියෙන්නේ? හැබැයි වේගය නිසා නේද රැවටුනේ රවුමට. එහෙනම් රවුමක් තිබ්බද එතන? රවුමක් තිබ්බේ නෑ. පන්දම හිටන්න තිබ්බේ. හැබැයි රවුමක් තිබුණා කියලා හිතුවා නේද? හිතුවේ තිබුණ දෙයක් ගැනද? නැති දෙයක් ගැන නේද හිතුවේ? අන්න ඒකට කිව්වා දුකයි කියලා. ත්‍රිලක්ෂණ දුක. තේරුණා? දැන් ඇස් පියාගෙන ඉන්නකොට මුකුත් නැහැ. ඇස් ඇරියාම පේනවනේ. ආය ඇස් පියාගත්තා. නෑ. දැන් මුලින් තිබ්බෙත් නෑ. අගින් ඉතුරුත් නෑ. මැද්දේ පෙරුණේ ඒවා. තියනවද? තියනවද ඒක? හරි. දැන් යමක් අනිත්‍ය දුක්ඛ නම් එය අනාත්මයි. කොහොමද අනාත්මෙන්නේ? එතන සත්‍යයක්, පුජ්‍යලයක්, ද්‍රව්‍යයක්, වස්තුවක් කියලා ගන්න දෙයක් නැහැ. එහෙනම් සත්‍ය, පුජ්‍යල, ද්‍රව්‍ය, වස්තු භාවයෙන් ශූන්‍යයි. සත්‍ය, පුජ්‍යල, ද්‍රව්‍ය, වස්තු භාවයෙන් ශූන්‍යයි.
සත්‍යයක් නෑ එතන. පුජ්‍යලයක් නෑ එතන. ද්‍රව්‍යයක් නෑ එතන. වස්තුවක් නෑ එතන. නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන්නේ අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා. ඒක තමයි අනිත්‍ය කියන්නේ. මුලත් නැත්තම් අගත් නැත්තම් මැදත් නැත්තම් ඒක දුකයි. ඒ ඔය දෙක එකතු කරාම එතන සත්ව පුජ්‍යල ද්‍රව්‍ය වස්තු බලින් ශූන්‍යයි නේද? හරිද? එන සත්‍ය පුජ්‍යලේ ද්‍රව්‍යයක් වස්තුවක් කියලා ගන්න දෙයක් හම් වෙන්නේ නැහැ. තව කාට හරි ප්‍රශ්න තියෙනවද? තව ගැඹුරු කරුණු ගොඩාක් කියන්න පුළුවන්. ඕගොල්ලෝ අහන්න නැති ඉන්න මට කියන්න බෑ. තාම චතුරාර්ය සත්‍ය පරිසම්පාදය ගැන වචනයක්වත් ආවේ නෑ. නේ? මොකද භව චක්‍රය කියන්නේ? මොකද පරිසම්පාදය කියන්නේ? මොකද චතුරාර්ය සත්‍ය කියන්නේ? කම්මෝ විපාකා වට්ටන්ති විපාකෝ කම්ම සම්භවෝ තස්මාවති පුනර්භවෝ ඒතං සංසාරෝ පවත්තති. භව පරිසම්පාදේ බිඳින තැන බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. කර්මය නිසා විපාකයේ සකස් වෙනවා. විපාකයෙන් ගෙවෙන්න දෙන්නේ නැහැ. නැවත කර්ම රැස් කර ගන්නවා. පුනර්භවයේ සකස් වෙනවා. සංසාරේ පවත්වාගෙන යනවා. විපාකයෙන් නවතින්නේ රහතන් වහන්සේලාට. භව පරිසම්පාදේ කෙරෙනවා. කම්මස්ස කාරකෝ නත්ති විපාකස්ස වේදිතෝ සුද්ධ ධම්මා පවත්තති ඒතම් මේ ශ්‍රමණ දස්සන. කර්මය කරන්නේක් නෑ, විපාකේ විඳින්නෙක් නෑ, සුද්ධ ධම්මතාවයක් පවතිනවා. ශ්‍රමණේනි මේ අවබෝධ කරපල්ලා. කර්මය කරන්නක් නෑ, කර්මය විඳින්නෙකුත් නෑ. කිරීමක්වත් විඳීමක්වත් පනවන්නේ නෑ. අවසානයේ පනවන්න බෑ. ප්‍රශ්න නැද්ද කාටවත්? මේ පුතා විතරයි ප්‍රශ්න අහන්නේ. අනිත් අයත් නැද්ද ප්‍රශ්න? අභිධර්මයේ සත්‍ය යමකේ කියලා සූත්‍රයක් තියෙනවා. මේ සත්‍ය යමකේ සූත්‍රයේ බුදුහාමුදුරන්ගේ අනුදැනුම ඇතුව සරියුත් හාමුදුරුවෝ දේශනා කරනවා. සත්‍ය දෙකක් තියෙනවා, ඇත්ත දෙකක් තියෙනවා. මේ ඇත්ත දෙක මොකද්ද කියලා අහනවා. ආනකොට සරියුත් හාමුදුරුවෝ දේශනා කරනවා දුකට හේතුව දුක්ඛ නිරෝධය මාර්ගයේ එක සත්‍යයක්. දුක්ඛ සමුදය දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය තව එක ඇත්තක්. එක සත්‍ය. ඊළඟට අහනවා සරියුත් හාමුදුරුවන්ගෙන් දුක්ඛ සත්‍ය මොකක්ද කියලා. දුක මොකක්ද කියලා අහනකොට සරියුත් හාමුදුරුවෝ දේශනා කරනවා කායික දුක්ඛම් මානසික දුක්ඛම් දුක්ඛම්. කායික දුකයි මානසික දුකයි තමයි දුක.
දුක්ඛ සත්‍ය මොකක්ද කියලා අහනකොට සරුවත් ආමෝ දේශනා කරනවා කායික දුක්ඛං මානසික දුක්ඛං තපෙත්වා අවශේෂ දුක්ඛං දුක්ඛ අරිය සත්‍යං. කායික දුකයි මානසික දුකයි හැර වෙනත් දුකක් තියෙනවා නම් එයයි දුක්ඛ සත්‍යය. කායික දුකයි මානසික දුකයි හැර වෙනත් දුකක් තියෙනවා නම් මොකක්ද ඒ දුක? කායික දුක මොකක්ද? ජාති ජරා ව්‍යාධි මරණ කායික දුක් නේද? ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස මානසික දුක් නේද? ඔය දුක් හැර වෙන මොනවද තියෙන දුක්? මරණ කායික දුක් ඈ භවය ඔව් දැන් කායික දුකයි මානසික දුකයි හැර වෙනත් දුකක් තියෙනවනේ මොකක්ද? දැන් මේක ඕගොල්ලෝ දැක්කද? ඕගොල්ලන්ට බාහිරින් සත්ත්ව පුජ්‍යල ද්‍රව්‍ය වස්තු ඇති බවට හම්බ වෙන තැනම දුක්ඛ සත්‍ය පැනවිලාමයි හම්බ වෙන්නේ. දැන් මේ වටාත් ඕගොල්ලන්ට පුළුවන් ආමුරන්ට පූජා කරන්නත් පුළුවන්. ඕගොල්ලන්ට හොරෙන් අරන් යන්නත් පුළුවන්. එහෙනම් තණ්හාවත් යෙදිලාද නැද්ද? මේ වටාත් දිරණ විනාශ වෙන දුකත් ඇවිල්ලාද නැද්ද? බාහිරින් අම්මා හම්බ වෙනකොටම ඕගොල්ලන්ට අම්මට වැඳලා පින් කරගන්නත් පුළුවන්. අම්මා එක්ක බහින් බස් වෙලා පව් කරගන්නත් පුළුවන්. තණ්හාව යෙදිලාම නේද අම්මා බාහිරින් හම්බෙන්නේ? ඒ අම්මා ලෙඩ වෙන වයසට යන මැරෙන දුකත් ඕගොල්ලන්ට පැනවිලාම නේද හම්බෙන්නේ? එහෙනම් බාහිරින් ඕගොල්ලන්ට සත්ව පුජ්‍යල ද්‍රව්‍ය වස්තු හම්බ වෙන තැනම ඇති බවට හම්බ වෙන තැනම දුක්ඛ සත්‍ය සමුදය වෙලාමයි හම්බ වෙන්නේ. ඒක නිසා දුක පිළිසිඳ දැකලා වැඩක් නැහැ. දුක්ඛ සත්‍ය පිළිසිඳ දකින්න. දුක්ඛ සත්‍ය පිළිසිඳ දකිනකොට තණ්හාව යෙදෙන්න භූමිය නැති වෙනවා. නිරෝධය සාක්ෂාත් වෙනවා. සම්මා දිට්ඨියටපත් වෙනවා. එයයි මාර්ගය. පැහැදිලිද? ධර්මයේ බොහොම ගැඹුරුයි. තේරෙන්නේ නැති නිසා කියන්න බෑ. තේරෙන කරුණු ටිකක් තමයි කිව්වේ. ඒකටත් ඉතින් කවුරුත් කතා කරන්නේ නැහැ. මට කරන්න දෙයක් නැහැ. හොඳයි එහෙනම් අපි බොහෝ වෙලාවක් ධර්ම සාකච්ඡා කළා. බොහෝ කරුණු සාකච්ඡා කරන්න ලැබුණා. ඉතින් අද මේ අවස්ථාවේ මේ ධර්ම දේශනාව සූදානම් කරමු ලැබුවේ වෛද්‍ය හිරාන්ද සොයිස්තා මහතා ඇතුළු සිය පවුලට සෙත් පතාගෙන එතුමන්ලා විසින් තමයි සංවිධානය කරලා තියෙන්නේ. රැම් ලෝ ප්ලයි ආයතනයේ සේවක මහත්මීන් විසින් සංවිධායක මණ්ඩලය තමයි ප්‍රාදේශීය වාසීන් හා සහාය දුන් සැම. ඉතින් බොහොම උවමනාවෙන් උනන්දුවෙන් තරුණ පිරිස අපේ ලොකු ස්වාමීන් වහන්සේට ආරාධනා කරමින් බොහෝ දිනකට පෙර බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ආරාධනා කරනු ලැබුවා. නමුත් උන්වහන්සේ රෝගාතුරව රෝහල්ගතව සිටින බැවින් මේ ධර්ම දේශනාවට මේ හාමුදුරන්ට සම්බන්ධ වෙන්න සිද්ධ වුණා. ඉතින් මේ හාමුදුරන් වහන්සේ බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මේ ස්ථානයට වඩම්වාගෙන සරලව සහ ගැඹුරින් ධර්ම දේශනාවක් සිද්ධ කරනු ලැබුවා. මේ සිද්ධ කර ගන්නු ලැබුවේ ධර්ම දේශනාව තුළ
යම් වැරදි වචනයක් හෝ බුද්ධ දේශනාවට පිටින් සූත්‍ර පිටකයට පිටින් සිද්ධ වුණා නම් සමාව අයදිනවා. එහෙමනම් අපි ධර්ම ශ්‍රවණය මේ පුණ්‍ය කර්මය සිද්ධ කරගැනීමෙන් බොහෝ පින් රැස් කරගත්තා. ඒ වගේම මේ ජනිත නොවන්නා වූ පුණ්‍යස්කන්ධය අප වෙනුවෙන් මේ පරලෝකයට යෙදුන සියලුම ඥාතීන් දුක්ඛිත ස්ථානවල නැත්නම් සැපවත් වෙත්වා. සැපවත් ස්ථානවල නැත්නම් තව තවත් සැපයෙන් ආඩ්‍ය වෙත්වා. ඔවුනුත් මේ පින දෝතින් කළ පිනක්සේ දෑතින් අනුමෝදන් වෙත්වා. ඔවුනුත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසෙත්වා කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට සාදුනාදයක් පවත්වලා ඒ වගේම අපවත් ශාසනයත් ආරක්ෂා කරන්නා වූ අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සම්‍යක් දෘෂ්ටික දේව දේවතාවුන් වහන්සේලා පින් අපේක්ෂා කරන්නේ නම් මේ පින් අනුමෝදන් වෙත්වා. ඔවුනුත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසෙත්වා කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ඒ වගේම මේ ධර්ම දේශනාව සංවිධානය කරමින් සියලු කටයුතු කරන ලද සියලුම දෙනාට මේ පින අනුමෝදන් වෙත්වා. ඔවුන් කරන කියන රැකී ආරක්ෂා දිනින් දින සාර්ථක වෙත්වා. අනේන ගමන් බිමන් දෙයියෝ රැක දෙත්වා. නිවෙස් වලට ඇති ග්‍රහ දෝෂ භූත දෝෂ දුරින් භූත වේවා. ඔවුන්ට සුජීවත් මේ බුද්ධ ශාසනයේදීම මාර්ගඵල නිවන් සුව අත්පත් කර ගැනීමට මේ පින හේතු වේවා, වාසනාව වේවා, උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සම්බන්ධ වන සියලු දෙනාට මේ පින නිවන් පිණසම උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ස්ථානය ලබා දුන් මේ විහාරස්ථානයේ විහාරාධිපති වහන්සේටත් මේ පින අනුමෝදන් වේවා. උන්වහන්සේටත් මේ බුද්ධ ශාසනයේදීම මේ ආත්ම භාවයේදීම මාර්ගඵල නිවන සැනසෙන්න මේ පින උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මාගේ ගුරු දේවයන් වහන්සේ රෝගාතුරව සිටින අවස්ථාවේ මේ ජනිත වුණා වූ පුණ්‍ය ස්කන්ධය උන්වහන්සේට අනුමෝදන් කරනු ලබා. උන්වහන්සේ සුඛී සුවපත් වේවා. හැකි ඉක්මනින් නැවත ධර්ම දේශනා කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා උන්වහන්සේට පින් අනුමෝදන් කරනවා. සියලු මාගේ කල්යාණ මිත්‍රයන් වහන්සේලාට මේ පින අනුමෝදන් කරනවා. එහෙමනම් සියලුම දෙනා ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ. එත්තාවතා ච අම්මේ සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතා ච අම්මේ සම්පදං පුඤ්ඤ සබ්බේ භූතානුමෝදන්තු සම්පදං පුඤ්ඤ. එත්තාවතා ච අම්මේ සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ය. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ච අංකම මේ වන්තේ භූරි පඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං ච අංකම මේ ධම්ම සම්දිට්ඨික අකාලික. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයංකම මේ සංඝ සුපටිපන්න අනුත්තර. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං සබ්බ දුක්ඛා පමුඤ්ජතු.
ආශිර්වාද ලබන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්තන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ අභිවාදන සීලිස නිච්ඡං අද්දාපචායනෝ චත්තාරෝ ධම්මා වණ්ණ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිජ්ජතු. සම්බුදු සරණයි සදා පිටයි සංඝරත්නයි. आलूको उदपार